දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Praise the Lord. අපි නැවතත් එකතු වෙලා ඉන්නවා එලිදරව් පුතේ chapter 2 පරිච්ඡේදය දෙවෙනි පරිච්ඡේදය බලන්න. පළවෙනි පරිච්ඡේදය ඔයගොල්ලෝ ගොඩක් අය බලලා තිබුණා. ඔයගොල්ලෝ ගොඩක් අය ඔක්කොම හුඟක් අය බලලා තිබුණා. ඉතින් ඔයගොල්ලන්ට ඔක්කොටම thank you very much. මම යාඥා කරේ ඔයගොල්ලෝ සියලු දෙනාට දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ගේ හදවත් ඇරලා හදවත් වලට කතා කරලා ඔයගොල්ලන් වෙනස් වෙන්න. උන්වහන්සේගේ ඊමට ලෑස්ති වෙන්න. උන්වහන්සේ මොනවද කියලා තියෙන්නේ කියන එක තේරුම් අරගෙන ජීවිත වෙනස් කරගෙන උන්වහන්සේගේ වචනය ඉගෙන ගන්න. ඔයගොල්ලන්ගේ වචනය ආශිර්වාදයක් වෙන්න කියන එක තමයි මගේ එකම යාඥාව. මම මේ ස්ටඩි එක පටන් ගන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ අහන හැම කෙනෙක්ම යාඥා කරලායි පටන් ගන්න. ඒ නිසාද එලිදරව් chapter 2 එකේ දෙවෙනි පරිච්ඡේදයේ අපි කතා කරන්න යන්නේ බලවත් පණිවිඩ 7ක්. ඒ නිසා අපි යාඥාවෙන් උන්වහන්සේ වෙතට යමු, ගිහිල්ලා මේ lesson එක උන්වහන්සේට බාර දෙමු. ඕගොල්ලෝ බලන්නේ මාව නෙමෙයි, ඕගොල්ලෝ මිනිස්සෙක් දිහා නෙමෙයි බලන්නේ, මිනිස්සෙකින් කටහඬ ඇහුණාට ඔබ සියලු දෙනා ඉගෙන ගන්න උන්වහන්සේගෙන්. ඒ නිසා අපි සියලු දෙනා උන්වහන්සේට බාර වෙමු. ආදර ජේසුනි, අද දවස නිසා උන්වහන්සේට ස්තුතියි. මේ වචනය ඔබට බාර දෙනවා ස්වාමීනි, මම නෙවෙයි ශුද්ධාත්මයන් වහන්සේනි, ඔබ පමණක්ම උගන්වන්න, ඔබ වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගෙන් රැගෙන උගන්වන්න, ඔබ වහන්සේ මේ ආසන සියලු දෙනා ආශිර්වාද කරන්න ස්වාමීනි. හැමදාම මම ඉල්ලනවා වගේ මේ සියලු දෙනා අහන සියලු දෙනා ස්වාමීනි වෙනස් කරන්න. Thank you Lord in Lord Yeshua's name. Amen. ඉතින් ඒ නිසා අද අපි බලමු පොඩි රිවිව් එකක් ගිය සුමානේ අපි කරා එලිදරව් 1 chapter 1 ඕගලන්ට මතක ඇති. නමුත් දෙක පටන් ගන්න ඉස්සෙල්ලා මම පොඩි රිවිව් එකක් මතක් කරන්නම්. අපි බැලුවේ මොනවද කියලා. අපි බැලුවා ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේට දෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ දූතයාට දෙනවා. ඒන්ජල් ඇවිල්ලා ඩිසයිපල් ජෝන්ට දෙනවා. යොහන්ට දෙනවා. යොහන් අපිට ලියලා එවනවා. ඉතින් එතකොට ඒ වචනේ යොහන්ට දුන්නා එලිදරව් 1:19 ලියන්න පොඩි අවුට්ලයින් එකක්. ලස්සන ක්‍රමයක් උන්වහන්සේ කිව්වා. ඒ ආකාරයට තමයි යොහන් ලියන්නේ. මොනවද යොහන්ට ලියන්න කිව්වේ? 1:19 අපි බැලුවාම 1:19 so write down what you see. යොහන්ට කියනවා right now ලියන්න ඔගොල්ලෝ ඔයා දැක්ක දේ. both now and what will happen after. ඔයා දැක්ක දේ ලියන්න, දකින්න දේ ලියන්න. ඉස්සරහට වෙන්න යන දේ ලියන්න. 1:19 සිංහලෙන් එබැවින් නුඹ දුටු දේද. දුටු දේ කියන්නේ මොනවද? යොහන් දැක්ක ජේසුස් වහන්සේගේ දර්ශනය. ඊට පස්සේ දුටු දේද දැන් තිබෙන දේ. දැන් තිබෙනවා කියන්නේ ඒ වෙලාවේ දැන් මොකද්ද මේ කතා කරන්නේ යන්නේ සභා 7 ගැන. එලිදරව් chapter 2 chapter 3. දැන් තිබෙන දේද මින්පසු when සිදුවෙන්න තිබෙන දේද වන මාගේ දකුණතේ නුඹ දුටු තාරකා සතේසා රන් පහන් රුක් හතේද රහස ලියාපන්. දැන් යාට කියනවා ඔය ලියන්න යොහන් දැක්කා යේසුස් වහන්සේගේ දර්ශනය. දැන් දකින්නවා සභා 7 දර්ශනය. ඊට පස්සේ සභා 7 කාලයෙන් පස්සේ මොකද වෙන්න යන්නේ කියන එකත් උන්වහන්සේ යොහන්ට පෙන්වන්න යනවා. දැන් ඒකත් ලියන්න. ඔන්න යොහන්ගේ ස්ට්‍රක්චර් එක වෙව්හෙවක. දැන් අපි බලමු එලිදරව් chapter 2:1. මම එදා වගේම ඉංග්‍රීසි බයිබලයේ සිංහල බයිබලයේ දෙකෙන්ම වචනෙන් වචනේ පදයෙන් පදේ යන්නම්. එතකොට ඔයගලන්ට හරි ලේසි. 2:1 verse chapter 2 verse 1. To the angel of the messianic community in Ephesus write. එපිසේ සභාවේ දූතයාට මෙසේ ලියාපන්න.
දැන් මෙතන කියනවා to the angel of the messianic community in Ephesus. Messianic දැන් මෙතන සිංහල බයිබලයේ කියනවා සභාවේ දූතයාට. Hebrew බයිබලයේ කියනවා messianic community. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව. ක්‍රිස්තුස් වහන්සේ පිළිගත් සභාවට ලියන්න Ephesus. දැන් අපි බැලුවොත් උන්වහන්සේ chapter 2 3 දෙකේම ලියුම් 7ක් කියවනවා සභා 7කට. අපි බලන්නේ මේ සභා 7 ගමු ඉස්සලම 7 කියන්නේ මොකද්ද? 7 කියන්නේ Bible numerology. බයිබලයේ සංඛ්‍යාත්මක දැනුම කියන්නේ අපිට තියෙනවා Bible numerology කියලා. බයිබලයේ සංඛ්‍යාවලට අර්ථ තියෙනවා. ඒ අනුව 7 කියන්නේ සම්පූර්ණත්වය. අපි හැමෝම හුඟක් අය ඒක දන්නවා. 7 කියන්නේ සම්පූර්ණත්වය. එතකොට ලියුම් 7ක් කියවනවා සභා 7කට. මේ සභා 7 තිබුණේ කොහෙද? ආසියාවේ. ඒකට කියනවා කුඩා ආසියාව කියලා. ඒෂියා මයිනර්. මේ බයිබලයේ ඔයගොල්ලෝ දැක්කොත් කියෙද්ද ඒෂියා මයිනර්. ඒ කියන්නේ කුඩා ආසියාව වර්තමානයේ වශයෙන් ගත්තොත් තුර්කිය. එතකොට මේ නම් බලමු අපි. සභා 7 එෆෙසස්, ස්මර්නා, පර්ගමස්, Thyatira, Sardis, Philadelphia, Laodicea. 7. දැන් පළවෙනි ලියුම යවන්නේ පළවෙනි සභාවට. මොකද්ද? Ephesus. ඉංග්‍රීසියෙන් කියනවා Ephesus. නමුත් සිංහල සභාව ඒකේ නම දෙන්නේ Ephesus. හරිද? දැන් අපි බලමු Ephesus කියන්නේ මොකක්ද? නමේ තේරුම. Ephesus කියන්නේ desired one. ඒ කියන්නේ හුඟක් අපේක්ෂිත, ආදරණීය, නැත්නම් darling කියන තේරුම තමයි Ephesus කියන්නේ. ඊට ලියුමක් යවනවා. ඒ සභාවට. ඒ සභාවේ කාටද ලියුම අරින්නේ? එතකොට අපි දැක්ක යොහන්ට කියනවා යොහන් ලියන්න ලියුම් අත කාටද? පහන්රුක් 7 කියලා පළවෙනි chapter එකේ ඉවර කරේ සභා 7. ඒකේ අර තාරකා 7 ජේසුස් වහන්සේගේ අතේ ඉන්න. අන්නේ දූතයන් 7 දෙනාට. ඒ කියන්නේ සභාවේ සභානායකයන් 7 දෙනාට. කොටිම අපි සිංහලෙන් ඉංග්‍රීසියෙන් කිව්වොත් සිංහලෙන් දන්න විදිහට පාස්ටර්ස්ලා, ලීඩර්ස්ලා, සභා පාලකයන්, එන්ඩේරන්ට්. ඒ නමට මං හරි ආසයි මොකද පාස්ටර් කියන්නේ එන්ඩේරා. ඒ නිසා අපි බලමු ඔන්න දැන් එෆීසස් සභාවේ එන්ඩේරාට ජේසුස් වහන්සේ වන අපේ සියලු කෙනා හැම කෙනාගේම එන්ඩේරාන් වහන්සේ උන්වහන්සේ ලියුමක් කියවනවා එෆීසස් වල පාස්ටර්ට. දැන් බලමු. Here is the message from the one who holds 7 stars in his right hand. Oh, දැන් බලන්න. තමන් දකුණතේ තාරකා 7 දරන්නා වූද කවුද ලියන්නේ දැන් ලියුම කාගෙන්ද? මෙන්න here is the message. මෙන්න message එක පණිවිඩය කාගෙන්ද? The one who holds 7 stars. දකුණතේ තාරකා 7 දරන්නා වූ. තාරකා 7 හැම දේව සේවකයෙක්ම තමන්ගේ අතේ තියාගෙන ඉන්නා වූ. ටික භයානකයි කියනකොට. And walks among the 7 gold menorahs. අර මම පෙන්වන්නේ ඔයගලන්ට menorah. මේ menorah 7 මැද ගමන් කරනවා. මේ walks among the 7 menorahs. අපි කියමු සිංහලෙන් තමන් දකුණතේ තාරකා 7 දරන්නා වූ. රන් පහන් රුක් 7 මැද සක්මන් කරන්නා වූද තැනන් වහන්සේ මේ කාරණා කියනසේ. දැන් හිතන්ද අතේ රන් තාරකා 7 අතේ තියාගෙන ඉන්න තැනැත්තා කතා කරනවා එයා තමයි පහන් රුක් මැද සක්මන් කරන්නේ. එතකොට රන් පහන් රුක් 7 කියන්නේ සභා 7. තාරකා 7 මං කිව්ව දේව සේවකයෝ.
ඒ සභාවල් හත බලාගන්න ඒගොල්ලන් මැද ගමන් කරනවා මේ කතා කරන්නේ හරියට නිකන් හිතන්න මම පොඩි එක්සැම්පල් එකක් දෙන්න ඉස්කෝලේ එක ප්‍රින්සිපල් තමයි මුළු ඉස්කෝලේම ටීචර්ස්ලා ගේ ලොක්කා ටීචර්ස්ලා දෙන්න ඕනේ කවුන්ට් එක ප්‍රින්සිපල් එතකොට ප්‍රින්සිපල් අද්දක පිටිපස්සට අරගෙන එහෙට මෙහෙට බල යනකොට ළමයි ගැස්සෙනවා වගේ ටීචර්ස්ලත් නිකන් ටේබල් එකේ ඉඳගෙන හිටියත් ප්‍රින්සිපල්ව දැක්කහම පොඩ්ඩක් ගැස්සිලා යනවානේ ඒ වගේ තමයි ජේසුස් වහන්සේ මෙතන කතා කරන්නේ authority එක ආධිපත්‍ය ඇතුව හැමෝටම කියන්නේ මේ දේව සේවය කරන හැම කෙනාම ඉන්නේ මගේ අතේ එක දෙයක් මතක් කරන්න ඕනේ දේව සේවය කරන හැම කෙනෙක්ම දෙවන් ජේසුස් වහන්සේගේ අතේ ඉන්නේ ඒක පුදුම ආශිර්වාදයක් ඒ වගේම ඒ ඉන්න කෙනා හරි පරිස්සම් වෙන්න ඕනේ මොකද අපි යමක් වැරද්දක් කරොත් ඒක අනිත් අයට ඉස්සෙල්ලා ජේසුස් වහන්සේගේ අතේ ඉන්නවනම් අපි ඉතා කිට්ටුයි අනිත් අය දුරයි කියලා කියනවා නෙමෙයි නමුත් වගකීම වැඩි accountability එක වැඩි ගණන් දීම වැඩි ඉතින් ඒ නිසා සේවයට ආවම අදහිලිවන්තයට වැඩිය ගොඩක් කැපවීම ඒ සේවය කරන අය කරනවා ඒගොල්ලන්ට කරන්න වෙනවා මොකද ජේසුස් වහන්සේ කියනවා මමයි පාලනය කරන්නේ මමයි ඔගොල්ලෝගේ නායකයා උන්වහන්සේ තමයි නායකයා ඒකයි උන්වහන්සේ අපේ අතේ තියන්නේ හැබැයි උන්වහන්සේ සභාහත මැද ගමන් කරනවා හැම සභාවක්ම නිකන් හිතන්න ප්‍රින්සිපල් ඇවිදිනකොට ඔය ක්ලාස් රූම් වෙලාවේදී හිටපු ගමන් එක ක්ලාස් පෙඩියක් මැද්දෙන් යනවා ඊළඟ දවස් එදාට වෙන පැත්තකින් යන්නේ ඊළඟ සැරේ වෙන තැනකින් යනවා ඒ නිසා ජේසුස් වහන්සේ අද මේ ලෝක සභාවේ දිහාම බලන් ඉන්නේ එදා මේ පහන් රුක් මෙනෝර හත මැද්දෙන් උන්වහන්සේ ගමන් කරන උන්වහන්සේ එතන මැද නායකයා ඉන්නේ මැද දැන් අපි බලමු දැන් උන්වහන්සේ කතා කරනවා තව දෙයක් කියන්න ඕනේ දැන් මේ මෙනෝර එක තියෙනවානේ පහන් රුක තමයි සභාව හැබැයි පහන් රුක ආලෝකමත් කරන ඔයිල් තෙල් ඒ තමයි ඒ ශුද්ධාත්මයන් වහන්සේ අපිට තනියම ආලෝකමත් වෙන්න බෑ අපිට ආත්මයන් වහන්සේ ඕනේ ඒකයි උන්වහන්සේ අපිට ආත්මයන් වහන්සේ එව්වේ ඉතින් දැන් බලමු verse 2 දෙවෙනි පද I know what you have been doing හරි දැන් එනම් නුඹේ ක්‍රියාවල්ද නුඹේ වැඩ සහ ඉවසීමද නුඹ නපුරන් නුරුස්සන බවද ප්‍රේරිතයන් නොවන නමුත් තමු ප්‍රේරිතයෝ කියන්නන් නුඹ සෝදිසි කර බලා උන් බොරුකාරයන් යයි නුඹ දැනගත් බවද ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් කුසලා ක්ලාන්ත නො බවද දනිමි මේ ඉස්සෙල්ලා පොඩි දෙයක් උගලන්ට උගන්වනවා දැන් මේ ලියුම් 7 ලියන ක්‍රමයක් තියෙනවා උන්වහන්සේ එක එක්කිනාට එක විදියට ලියන්න එකම විදිය ලියුම් යවන්න ඒගොල්ලන්ගේ අඩංගු දේ වෙනයි content එක වෙනයි but there is a structure වේවයක් තියෙනවා උන්වහන්සේ පටන් ගන්නෙ කොහොමද උන්වහන්සේ ලියනවා කාටද ලියන්නේ ලියුම name of the church දැන් පළවෙනියටම පටන් ගත්තේ එෆීස සභාවේ දූතයාට ඊට පස්සේ උන්වහන්සේගේ ටයිටල් එක උන්වහන්සේ කවුද කාගෙන්ද ලියුම කියන නිල උන්වහන්සේ දැන් එෆීස සභාවේ දූතයාට ලියන්න to the angel in church of Ephesus කාගෙන්ද ඒකනේ බය හිතෙන්නේ රන් පහන්රු කතමැද ඇවිදින ගමන් කරන පහන් මේ තාරකා තතේ යන් ඉන්න තැන ටයිටල් එකෙන් හිතා ගන්න කොච්චර බලවත්ද කියලා ඊට පස්සේ කමෙන්ඩේෂන් එකක් දෙනවා කමෙන්ඩේෂන් එකක් කියන්නේ ඒ ස්වභාවයේ හොඳ දේවල් ගැන උන්වහන්සේ කතා කරනවා ඉස්සෙල්ලා කතා කරන හොඳ දේවල් ගැන ප්‍රශංසනීය කරන ප්‍රශංසා ඒ කියන්නේ උන්වහන්සේට හැපි ජේසුස් වහන්සේට සන්තෝෂයි අපි කියන්නේ ඊට පස්සේ උන්වහන්සේ කතා කරනවා concerns
සැලකිය යුතු දේවල් සභාවේ වෙන අපි සැලකිලිමත් විය යුතු දේවල් ගැන උන්වහන්සේ කතා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ තව දෙයක් කතා කරනවා. exhortation කියන්නේ අවවාද අනුශාසනා. ඒ කියන්නේ අපිට අපේ අඩුපාඩු උන්වහන්සේ කතා කරනවා. අපේ වැරදි. ඊට පස්සේ උන්වහන්සේ promise to the overcomer. අපිට පොරොන්දුවක් දෙනවා ජය ගන්නාට. ජය ගන්නාට පොරොන්දුවක් දෙන මේ අපේ මේ ක්‍රිස්තියානි ගමන නිකාම ඔය යන ගමනක් නෙවෙයි. මේක ජය ගැනීම. උන්වහන්සේ අපිට ජය දීලා ඉවරයි. පාපයෙන් ගලවලා ඉවරයි. නමුත් මේ ගමනේදී අපිට ගැලවීම ආරක්ෂා කරගෙන යන්න. ජය ගන්නවන අන්තිම මොහොත වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ 7 ඉවර කරනකොට කියනවා Kannatto asawa. He that hath an ear, let them hear what the Spirit says to the churches. දැන් මෙතනදී පෙන්눔 කරන්න ඕන එක දෙයක්. ලියුම පටන් ගන්නේ එක සභාවකට. සභාවේ නම්. නමුත් ඉවර කරන්නේ ලියුම් ඉවර කරන්නේ Kannatto asawa. හොඳ? Kannatto asawa. සභා ආත්මයන්න් වහන්සේ සභා වලට එතකොට පටන් ගන්න එක සභාව. නමුත් ඉවර කරනකොට ආත්මයන්න් වහන්සේ මේ මෙසේජ් එක මුළු යුනිවර්සල් චර්ච් මුළු ලෝක සභාවටම කියනවා කන් ඇත්තෝ කන් තියන අය දැන් අහන්න. මේක හැමෝටම සභා වලට to the churches. එතකොට මේක අපිට කියන්න බෑ මේ එපීසයට ස්මරණට විතරයි මේ අපිට නෑ නෑ උන්වහන්සේ එපීස වලට යවුවා. නමුත් ආත්මයන්වස ඉවර කරනකොට කියනවා කන්නහතෝ අහලා ආත්මික කම් විවෘත කළා මේවා පිළිපදින්න. මේක හැම සභාවකටම අයිති. දැන් මොකක්ද කියන්නේ I know what you have been doing. සමහර versions වල තියෙනවා I know your works. I know your works. කොහොමද දැන්? මං වාගේ වැඩ දන්නවා. ඔයා කරන දේවල් දන්නවා. දැන් මේ ලියුම යොහන්ට එවන්නේ අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ. ජේසුස් වහන්සේ ඩිරෙක්ට්. දැන් නිකන් ඉදන්න පාස්ටර්ට ලියුමක් කියනවා ජේසුස් වහන්සේ. කඩලා බැලුවම් පාස්ටර්ගේ නමට එන්නේ. පාස්ටර්ට දීලා තියෙනවා සභාව ගැන. පාස්ටර්නේ වගේ කියන්න ඕනේ. එයා බලනවා මං වාගේ වැඩ දන්නවා. නිකන් හිතන්න උන්වහන්සේ දැන් අපිට ලියලා තියෙනවා I know thy works. ඔයාගේ ක්‍රියා සියල්ල දන්නවා. අපි කරන කිසි දෙයක් උන්වහන්සේගේ වැහිලා නැහැ. ඒවා සියල්ල උන්වහන්සේ දන්නවා. හොඳ හෝ නරක සියල්ල උන්වහන්සේ දන්නවා. අපිට ඉස්සෙල්ලම මතක් කරනවා. මම නුඹේ එනම් නුඹේ ක්‍රියාවල්. අපි හැම හුඟක් දේවල් ක්‍රියාවෙන් කරනවා. ක්‍රියාවල් How hard have you worked? How you have persevered? නුඹේ ඉවසීමද නුඹේ වැඩ සහ ඉවසීමද ඔයාගේ වැඩ ඔයාගේ ක්‍රියා මන් දන්නවා ඔයාගේ වැඩ මන් දන්නවා ඔයාගේ ඉවසීම මන් දන්නවා දැන් සභාවක් කරනකොට හරි ප්‍රශ්න එනවා පාස්ටර්ස්ලා දන්නවා ඉතින් කොච්චර ප්‍රශ්න එනවද ඒ සියල්ලේදී කොහොම ඉවසීමකින් යන්න ඕනේද ඒවා ජේසුස් කියන මේ මන් දන්නවා පීඩා එනකොට මිනිස්සු ගහනකොට ළඟම ඉන්න අය ගහනකොට එතකොට කම්ප්ලේන් එනකොට පොලිසිය වලින් එනකොට සභාවලට ගිනි තියනකොට පාස්ටර්ලාට ගහනකොට ඉතින් දේව සේවී නොහසගේ වචනය අරන් යන නිසා ඔවා ඉතින් කොහොම හරි කාගෙන ඉන්නවා ඒක තමයි කියන්නේ ඔබ ක්‍රියා දන්නවා ඔයාගේ වැඩ දන්නවා නමුත් ඒව කරයි කියලා අපි වචනේ ගෙනියන එක නවත්තන්නේ නැහැ මිනිස්සු දාලා යනවා දාලා ගියත් අපි අපේ ගමන නවත්තන්නේ නැහැ හැබැයි ඉතින් ඉවසගෙන යන්න වෙනවා ඒ උන්වහන්සේ කියන නුඹගේ ඉවසීම මන් දන්නවා එතකොට අපිට හිතන්න එපා අපි කනගාටු වෙන්න ඕනේ නැහැ අපේ ජීවිත ගමනේදී
අපිට ප්‍රශ්න එනවා ප්‍රශ්න එන වෙලාවදී අපි වැටෙනවා නමුත් අපි ඉවසීමෙන් උන්වහන්සේ පස්සේ යනවා උන්වහන්සේ මේ දේවල් නොදන්නවා නෙමෙයි උන්වහන්සේ දන්නවා උන්වහන්සේ කියනවා මම දන්නවා උන්වහන්සේව ස්පෙસિෆික් කතා කරනවා මම වගේ ක්‍රියා දන්නවා I know your works I know your how hard have කොච්චර කැපවීමෙන් අමාරුවෙන් ඔයා මේවා දරාගෙන ආවද මම ඒක දන්නවා how hard you work how hard how you have persevered and මේ වගේ තව එකක් කියනවා and how you can't stand wicked people ඔයා මේ නපුරු මිනිස්සු කියන wicked people සිංහලෙනුත් කියලා මින්නකෝ ඉවසීමද නුඹ නපුරන් නුරුස්සන බවද වැරදි දේවල් කියාගෙන ආවහම ඔයා ඉවසන්නේ වචනයට පිටින් දේවල් කවුරු කියාගෙන ආවා අපි ඉවසන්නේ ඒක වැරදි නම් අපි කියනවා මේක වැරදි බයිබලයේ කියන දෙයට පිටින් කවුරු මොනවා කිව්වත් නපුර අපි ඉවසන්නේ අපි කියනවා මේ වැරදි යේසුස්ගේ ක්‍රමයට ඊට පස්සේ කියනවා නුරුස්සන බවද you tested those who call themselves emissaries but aren't තොමෝ ප්‍රේරිතයයි කියන්නන් නුඹ සෝදිසි කර බලා උන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බව මේක හරි වැදගත් very important point මොකද්ද මිනිස්සු එනවා ඒගොල්ලෝ ප්‍රේරිතයෝ ඒගොල්ලෝ ප්‍රොෆෙට්ලා ඒගොල්ලෝ එක විදියට නමුත් එපීස සභාවේ හිටිය අයට පුළුවන් වුණා කියන්න ඕගොල්ලෝ ප්‍රේරිතයෝ නෙමෙයි. එහෙම කියන්න දැන් අපි ඉස්සරහට මිනිස්සෙක් කෙනෙක්. පස්සාකාර සේවේ ටීචර් කෙනෙක් කෙනෙක්. එහෙම නැත්නම් ප්‍රේරිත අපෝස්තල් කෙනෙක් නැත්නම් ප්‍රොෆෙට් කෙනෙක් ඇවිල්ලා කියනවා මම මෙයා. එතකොට එයා ප්‍රොෆෙට් නෙමෙයි කියලා එයා ටීචර් කෙනෙක් හරි ටීචර් කෙනෙක් නෙමෙයි කියලා හරි අපි සෝදිසි කරලා බලලා මේගොල්ලෝ කිව්වලු ඕගොල්ලෝ ඇත්ත නං ඔක බොරුකාරයෝ කොහොමද අපි දැනගන්නේ බොරුව දැනගන්න නම් අපි ඇත්ත දැනගන්න ඕන නේද අපි බඩුවක් ගන්න ගියාම genuine බඩුව duplicate එකයි තෝරලා බේරලා දැනගන්න නම් අපි duplicate එක තේරුම් ගන්න නැත්නම් අපි රැවටෙනවනේ අපි නම් genuine බඩුවේ quality එක හොයාගන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ genuine බඩ ගන්න product එක හරියටම හරි කියලා අපි දැනගන්න ඕනේ made in කොහෙද මොකද්ද version එක මොකද්ද ඔක්කොම අපි දැනගන්න එහෙනම් බයිබලයේ එන කෙනා කොයි කෙනාද කියලා දැනගන්න නම් අපි බයිබලයේ වචනය දැනගන්න ඒ ඇරෙන්න අපිට මිනිස්සුගේ පිටත පෙනුමෙන් මනින්න බෑ ඒතර ඒ දවස්වල මේ ඔපීස සභාවේ හිටිය හොඳ ක්‍රිස්තියානි මිනිස්සු. ඒගොල්ලෝ හොඳට වචනය දැනගෙන හිටියා. ඒගොල්ලෝ සභාව පිහිටෙව්වා. අපි දන්නවා පවුලතුමා මේ එපීස වලට ඇවිල්ලා කොච්චර සේවයක් කරාද කියලා. ඉතින් එතකොට අපි මෙතන බලන්න යන්නේ එපීස වල මිනිස්සුන්ට පුළුවන් වුණා කියන්න වෙන ඇවිල්ලා සභාවට රිංගලා සභාව අවුල් කරන දෙනකොට වැරදි teachings ගේනකොට ඒ අයට පුළුවන් වුණා කියන්න මේ ඔයක ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නෙමෙයි. ඕක වැරදි. ඕගොල්ලෝ හරි අය නෙමෙයි. ඕ කියලා මෙතන පැහැදිලිව කියනවා. And you can't stand the wicked people. So you tested those who call themselves emissaries. Emissaries can pray with you. Emissaries. But aren't. නමුත් තොමෝ ප්‍රේරිතයෝ කියන්න නුඹ සෝදිසි කර බලා උන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද ඒගොල්ලෝ දැනගත් ඒගොල්ලෝ ප්‍රකාශ කළා ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නෝ බවද දනිවි and you found මේ ඉංග්‍රීසි බයිබලයේ තියෙන එක ටිකක් හරි කෙලින් කතා කරනවා දැන් ඔය ආව කියන ප්‍රේරිතයෝ ආවහම අපි දැනගත්ත විතර නෙමෙයි මේකෙක් තියෙනවා so you tested those who call themselves emissaries but aren't and you found them to be liars එහෙමද ඊට පස්සේ තුනේ කියනවා
You are persevering and you have suffered for my sake without growing weary. ඔයා ඉවසුවා දුක් කිසිලුවා ඔයා බඩගින්නේ හිටියා ඔයා ගොටි කෑවා ඔයාට පල්ලිය අරින්න හම්බුනේ නැහැ ඔයාට මිනිස්සු බැලුවේ නැහැ නමුත් මන් නිසා හැබැයි එතකොට දැන් හිතන්න දැන් අපි දේව සේවයට එනකොට අපිට මිනිස්සු නැති වෙනවා පල්ලියට යනවා ගාම ගෙදර මිනිස්සුත් ගහන ඊට පස්සේ නෑදෑයෝ ටික ගහන ඊට පස්සේ අහල පහල මිනිස්සු ටික ගහන්න ගන්න නමුත් ඒ වෙලාවට අපි මොකද කරන්නේ ඉවසීමෙන් යන දුක් කුසලමින් යන ජේසුස්ගේ නම් මේ එපිස ස්වභාවයයි ඕගොල්ලෝ කරපුවා මන් දන්නවා ඕගොල්ලෝ මං නිසා ඉවසපුවා මන් දන්නවා ඔයාලත් එක්ක මිනිස්සු තරහ වෙලා හිටපුවා මන් දන්නවා හැබැයි ඕගොල්ලොත් එක්ක තරහ වුණේ ඕගොල්ලන්ගේ ප්‍රශ්නයකට නෙමෙයි ඕගොල්ලෝ මට සේවය කරන නිසා ඉතින් ජොලිනේ ජේසුස්ගේ දන්නවනේ ඉතින් ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ අපි හැමෝම සන්තෝෂ වෙන්න ඕනේ අපි සේවය කරන්නේ ලෝකෙ මැව්වවුද මැවුම් කාරයන්. ඒතර මැවුම් කාරයන් වහන්සේ අපිට කියන ඕගොල්ලෝ ඉවසුවා මන් නිසා මං ඒවා දන්නවා. ඕගොල්ලෝ දුක් විඳා මං ඒවා දන්නවා. නියමයිනේ. ඊට පස්සේ බව දනිමි. 4 වෙනි එක භයානකයි. දැන් මොන ජේසුස් වහන්සේ ලියුම කාටද කාගෙන්ද ඒ පිස සභාවට ෆුල් රෙකමෙන්ඩේෂන් එකක් දුන්නා. ඔයගොල්ලෝ නියමයි. ඔයගොල්ලෝගේ වැඩ ෂෝ. ඔයගොල්ලෝ සභාවට එනවා, බයිබලයේ කියවනවා, යාඥා කරනවා, ප්‍රශංසාව හොඳයි. ඔයගොල්ලෝ බොරුකාරයෙක්ට එන්න බෑ. ඔයගොල්ලෝ එච්චර බයිබලයේ දන්නවා. ඔයගොල්ලෝ ඒවා බොරු ඉගැන්වීම් පල්ලියට ගේන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉවැන්ජලයිසින් කරනවා, මිනිස්සුන්ව ගේනවා. ඉතින් මේ ඔක්කොම ඔයගොල්ලෝ ෂොක්. එතකොට එහෙම අපිට ජේසුස් වහන්සේ ලියුමක් එවුවොත් කොහොමද ඉඳී අපිට නිකන් නියමයිනේ. ඊට පස්සේ verse 4 ඉඳන් මේ shift එක මේ කතාව මේ ලියුමේ shift වෙනවා වෙනස් වෙනවා. දැන් බලමු verse 4 but නමුත් but ඔය කැලලාම අපි බයයිනේ හොඳ කියලා but I have this against you මට මේ දේ තියෙනවාට විරුද්ධව you have lost the love you had at first but I have this against you you have lost the love you had at first verse 4 නමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරියේය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. ජීසුස්සේ කියනවා මේ කරපු වැඩ ඔක්කොම නියමයි. හැබැයි මට ඔයාට විරුද්ධව වචනයක් තියෙනවා. කාරණයක් තියෙනවා. against you. මේ ජීසුස්සේ කතා කරන්නේ කාටද? අපිට සභාවට. උන්වහන්සේගේ මෙසියානික් කමියුනිටි එකට. උන්වහන්සේ කියනවා ඔයාට විරුද්ධව මට කාරණයක් තියෙනවා. උන්වහන්සේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් කතා කරන කෙලින් කතා කරනවා. උන්වහන්සේ මෙහෙම කියන්නේ මට කනගාටුයි අනේ මට ආදරය කරන්න එහෙම කියන්නේ උන්වහන්සේ කියනවා I have something against you මට නුඹට විරුද්ධව කාරණයක් තියෙනවා මොකද්ද නුඹ ප්‍රථම ප්‍රේමය අත්හැරේ දැන් අපිට ඔතනදී ප්‍රශ්නයක් තියෙනවානේ ප්‍රථම ප්‍රේමය මොකද්ද මේ උන්වහන්සේ අහන ප්‍රථම ප්‍රේමය දැන් අපි ඒ ගැන බලන්න යනවා. අපි ඒක තමයි ප්‍රශ්නේ උතන තිබිච්ච පිස්සුවකට ප්‍රශ්නේ ප්‍රථම ප්‍රේමය අත්හැර. එතකොට මොකද්ද මේ උන්වහන්සේ ඉල්ල කියන්නේ? අපි ජේසුස් වහන්සේව දැනගෙන ගැලවීමට ආවම අපිට තිබුණේ පුදුම ජොලිතකමක් පල්ලියට යනවා හැමදාම යන්න පුළුවන් නම් යනවා යාඥා කරනවා ඉතින් එතකොට උන්වහන්සේ ආශිර්වාද කරනවා ආශිර්වාද ලැබෙනකොට අපි තව පල්ලිය යනවා අපි ඔක්කොගෙම හැරෙනවා එහෙම කාලයක් යනකොට අපිව ස්ටේබල් වෙනවා ලයිෆ් එතකොට ඉතින් අපි බයිබලයේ කියනවා අපි යාඥා කරනවා සේවයට යනවා නමුත් අර මුලදී වගේ නැහැ. දැන් අපි දන්නවා ජේසුස් වහන්සේ ඇත්තටම ආගමක් නෙමෙයි. උන්වහන්සේ ආවේ සම්බන්ධකමකට. උන්වහන්සේ සමග අපිට තියෙන සම්බන්ධකමක්, රිලේෂන්ෂිප්. උන්වහන්සේ ආගමික නායකයෙක් නෙමෙයි.
උන්වහන්සේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපිට තියෙන ආදරය නිසා උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේ මැරුණා අර කුරුසේ. නිකම් මැරුණාද? මං එදත් පොඩි ටිකක් කියලා දුන්නා කොහොම මරණයක්ද උන්වහන්සේ මැරුණේ? උන්වහන්සේ ගෙත්සෙමනියේ ඉඳන් ඉන්ටර්නල් බ්ලීඩින් එක ඇතුලේ බ්ලේ ගැලීමක් සිදු වෙලා හෙමාටිඩ්‍රොසිස් තුලින් ගිහිල්ලා අර කසපහරවල් කාලා ඩිහයිඩ්‍රේට් වෙලා මේ විචලනය වෙලා උන්වහන්සේ කුරුසේ දවල් 12 ඉඳන් 3 වෙනකන් ඉඳලා පුදුම වදේ ඉඳලා උන්වහන්සේ මැරුණේ ඇයි? යොහන් 3:16 කියන උන්වහන්සේ මේ ලෝකයට එච්චර ආදරය කරපු නිසා උන්වහන්සේ මොකද කරේ? තමන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේව අපිට වෙනුවෙන් දුන්නා. හරි. එහෙමනම් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ප්‍රථම ප්‍රේමය. ප්‍රථම ප්‍රේමය කියන්නේ ප්‍රථම ස්ථානය දෙන්න. දැන් ඕක ටිකක් මෙහෙමත් එක්ස්ප්ලেইন කරන්නම් මම. දැන් උන්වහන්සේ අපේ මනමාලය bridegroom. සභාව කවුද? මනාලිය. දැන් bridegroom bride කොහොම සම්බන්ධතාවයක්ද තියෙන්නේ? දැන් විවාහයට ඉස්සෙල්ලා මැරේජ් එකට ඉස්සෙල්ලා වෙඩින් එකට ඉස්සෙල්ලා හරිමනේ නිකන් විනාඩියක්වත් එහෙම වෙන්න බෑ. දැන් ෆෝන් තියෙන ළමයි දන්නවා මෙසේජ් හරිනවා එහෙන් හරිනවා මේ ෆේෂල් දානවා ඒ බ්‍රයිඩ් ලෑස්ති වෙනවා. ඉතින් අර ඒගොල්ලෝ එකතු වෙනකන් හරිම පුදුම එන්තුසියාස්ටික් හරිම උනන්දුවෙන් ඒගොල්ලෝ යනවා ඒක. අතාරින්න බෑ මට දකින්න නැතුව ඉන්න බෑ. ඔය යාළු කාලේ එහෙමනේ. අදත් දකින්න උදෙත් දකින්න හවසටත් හම්බ වෙනවා. ඉස්කෝලේ ගිහින් එනකොටත් බොයිෆ්‍රෙන්ඩ්ව හම්බ වෙනවා. ආයෝ ගෙදර ඇවිල්ලා ආයි ටියුෂන් යනකොටත් හම්බ වෙනවා. ලියුම් ගෙවනවා. ඉතින් ඔහොම ඉඳලා දැන් අපි හිතන්නේ දැන් බැන්දට පස්සේ මොකද වෙන්නේ? බැන්දානේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් හස්බන්ඩ්ුත් මෙයා වයිෆුත් මෙයා කියලා අපි දන්නවනේ. එතකොට එනවා අපිට හරි. දැන් බැඳලා ඉවරයි. දැන් පස්සෙන් දුවන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ටික ඉතින් දැන් හස්බන්ඩ් කෑම ගෙනත් දෙනවා, ඇඳුම් ගෙනත් දෙනවා, කාර් එකක් ඕනනම් අරන් දෙනවා, ගේ තියෙනවා. ඒතකොට ඉතින් එයා හිතනවා මේ යාට ඔක්කොම තියෙනවනේ. නමුත් වයිෆ්ට හිතෙන්න පුළුවන් අයියෝ අර ඉස්සර වගේ මට දැන් ඉතින් ආදරේවත් කියන්නේ නෑනේ නේද? ඒතර දැන් සමහර වෙලාවට වයිෆ්ලත් එහෙමනේ. හැමදේම තියෙනවා. ඉතින් මිනිස්සයා ඔහෙ ඉන්නවා. ඉතින් මොනවා හරි ඕනේද උනත් ඔය තියෙන්නේ ගන්නකො. එහෙම කියනවා. ඉතින් අර අපි දන්නවා බැඳීම තියෙනවා. නමුත් අර එකට එකතු වෙලා අර එකට යන ඒක නෑ. අර ඉස්සර වගේ නෑ. ඒතර යා වුණත් එනවා ඉස්සර වගේ නෑනේ. අන්න ඒකයි. ඒ ජේසුස් වහන්සේ මේ අපිට එහෙම මිලයක් නෙමෙයි ගෙවුවේ. අපිට කාට හරි පුළුවන් නම් පොඩි බ්ලඩ් සැක්‍රිෆයිස් නේ. මේ උන්වහන්සේ අන්තිම ලීබ්බිද්දුවත් හැලුවා. මේ පොළොව කම්පා වුණා. ඉතින් එහෙම එකේ කරලා උන්වහන්සේ අද අපිව දකින්නකොට අපිව කසල ගොඩෙන් උන්වහන්සේ උසවලා මෙතනට ගෙනාවේ. ඒ ගෙනාව උන්වහන්සේ අද බලනකොට අපේ උන්වහන්සේ තුලින් ගැලවීමට ඇවිල්ලා අද අපි නම් ඇල් මැරිච්ච තැනකින්. එච්චර ගානක් නෑ. ඒක සභාවට යනවා. යාඥාත් කරනවා. නමුත් ඉතින් අපි වෙන දේවල් වලට ප්‍රයොරිටි එක දෙනවා. ප්‍රථම ස්ථානය දෙනවා. දැන් නිකන් හිතන්න අපි කාලය කොහොමද දෙන්නේ කියලා. ඔන්න අපි යාඥාවට විනාඩි 10ක් දෙනවා. බයිබලයේ සමහර දවසට කියවනවා සමහර දවසට කියවන්නෙම නෑ. ඔය ඉඳලා හිටලා ෆෝන් එකේ ඔය ලයික් 2 3ක් දානවා. එහෙම නැත්නම් කාගේ හරි සින්දුවක් අහනවා. ඉතින් සභාවට ගිහිල්ලා ඉරිදට ඔන්න එනවා. ඔය වගේ දේවල් අපි කරනවා. නමුත් අර ගැලවීමට ආව දවස්වල තිබිච්ච උනන්දුව අපි තුල නෑ. නමුත් උන්වහන්සේ අපිට කියනවා රස්නෙන් ඉන්න. සීතලෙන් ඉන්නවනම් සීතලෙන් ඉන්න, රස්නෙන් ඉන්නවනම් රස්නෙන් ඉන්න දෙක මැද ඉන්න එපා. එහෙම තමයි ලව්ඩීසියා සභාවට කියන්නේ. උන්වහන්සේට ඕනේ අපි හැමතිස්සෙම ගින්දරෙන් ඉන්නවා දකි. උන්වහන්සේගේ ගින්න ඇතු හැමතිස්සෙම ඇක්ටිව්. දැන් නිකන් හිතන්න අපේ ওই ෆෝන් කනෙක්ෂන් එක ඔය Wi-Fi ඕක නැති වුණොත් එම කොහරි ගියාම අපි ඩිස්කනෙක්ටඩ්. එයාට කතා කරන්න බෑ, මෙයාට කතා කරන්න බෑ, මෙසේජ් එක යන්නේ නැහැ, WhatsApp එන්නේ නැහැ. ඉතින් ඔහොම වුණාම ඩිස්කනෙක්ටඩ්. ආයි ඔන්න ওই Zoom එකේ ඕක හරියට වෙනවා. අපිට ඇහෙන්නේ නැතුව යනවා. ඔය ස්ටඩි එකක් කරනකොට මැදදී ඇහෙන්නේ නැහැ, ඩිස්කනෙක්ටඩ්. දැන් උන්වහන්සේ කැමති නෑ එහෙම අපි ඩිස්කනෙක්ට් වෙලා ඉන්න. උන්වහන්සේට ඕනේ හැමතිස්සෙම
සම්බන්ධ වෙලා ඉන්නවද? එහෙමයි. ඉතින් මේ එපිස සභාව හරි බිසි සභාවක්. මේ ගොල්ලෝ උන්වහන්සේගේ සේවය කරා. නමුත් උන්වහන්සේ කියනවා ඔගොල්ලන්ට විරුද්ධව මට කාරණාවක් තියෙනවා. ඔගොල්ලෝ ප්‍රථම ප්‍රේමය අතහැරේ. එහෙනම් උන්වහන්සේ කියනවා ප්‍රථම ප්‍රේමය. එහෙනම් අපි හැමදාම ඉන්න ඕනේ උන්වහන්සේට පළවෙනි තැන දෙන්නේ. පාටියක් තියෙනකොට ස්වාමිනී අද බයිබල් ස්ටඩි එකට එන්න යන්නේ නැහැ. අද අදි කම නැහැ. හැමදාම යනවනේ බයිබල් ස්ටඩි. අපි මේ සුමානේ යන්නේ අපි පාටියට යනවා. එහෙම යනවා. එහෙම නැත්නම් අයියෝ අපි ඉතින් මොකද්ද ඉතින් ඕක අපි ට්‍රිප් එකක් ගිහිල්ලා සින්දුවක් කියලා එන්ජොයි කරනවනේ. අපි හැමදාම අපි දෙවියන් වහන්සේ දන්නවනේ. ඔහොම කියලා අපි යනවනේ. ඒවට උන්වහන්සේ කැමති නැහැ. උන්වහන්සේ කියන්නේ ප්‍රථම ප්‍රේමය මට දෙන්න මාව ඉස්සර කරගන්න. උන්වහන්සේ ඒ සම්බන්ධ උන්වහන්සේ කැමති නෑ අපි උන්වහන්සේගෙන් කැඩිලා යනවට. උන්වහන්සේට දුක කරපු ගෙවපු මිලයට. ඒ නිසා අපි සම්බන්ධතාවයේ මේ පොළවේ හස්බන්ඩ් කැමති නැත්තම් වයිෆ් කැමති නැත්තම් අර එදා කෙල්ල කොල්ලා කාලේ තිබිච්ච සම්බන්ධේ කැඩිලා දැන් නිකන් මාකට් යනකොට එයා එහෙ මෙයා මෙහෙ යනවා වගේ නැතුව අර එකටම යන අර අතින් අල්ලගෙනම යන සයිස් එකේ ඉන්නවනම් වයසට ගියත් හැරමිටෙන් ගියත් දෙන්න එකට යන අන්න ඒ සම්බන්ධතාවය තමයි ජේසුස් වහන්සේ කියන්නේ ඔයා ප්‍රථම ප්‍රේමෙන් නෑ දැන් මට ඒක මට ඔයාට විරුද්ධව තියෙනවා. දැන් අපි දන්නව නේද පාප අපි දන්නවනේ පාප අපි දැනගෙන හිටියට අපි දන්නේ නෑ හිමාදරේ කරන්නේ නැති එක පාවක් කියලා නේ. ප්‍රථම ප්‍රේමය නැති එක පාපයක් කියලා අපි දැනගෙන දන්නේ නැහැ. නමුත් මෙතන කියනවා මට ඔයාට විරුද්ධව පාපයක් තියෙනවා. මේ කාරණයක් තියෙනවා. මොකද්ද? ඔයා ප්‍රථම ප්‍රේමය අත්හැරියා. කියමු බලන්න. But I have this against you have lost the love. You had it at first. ඉස්සර තිබිච්ච ආදරේ දැන් නැහැ. දැන් පහේ කතා කරනවා විසඳු. Therefore remember. නිසා මතක් කරගන්න. මතක් කරගන්න. Where you were before you fell. පහ එබැවින් නුඹ වැටි සිටින්නේ කොතැනින්දයි සිහි කොට remember where you were before you fell. වැටෙන්න ඉස්සෙල්ල ඔයා හිටියේ කොහෙද කියලා මතක් කරගන්න. මතක් කරගන්න. දැන් මතක් කරන්න ඔයා මෙච්චර මේ තැනට එන්න ඔයා වැටුනේ කොහොමද? කොහෙන්ද වැටුනේ ඔයා? ඔයා හොඳට සභාවේ හිටියා. මොකක් හින්දාද ඔයාව සභාව අතෑරලා ඔය පැත්තකට උනේ? වෙන කාත් එක්ක හරි ප්‍රශ්නයකට පාස්ටර් එක්ක ප්‍රශ්නයකටද? එහෙම නැත්නම් ඔයාට මේ ඉගැන්වීමේ ප්‍රශ්නයක් හින්දාද? නැත්නම් ඔයාට හරි නිකන් හිතන්න ඔයාට සන්ඩේ නම් තියෙන සන්ඩේ මැච් තියෙනවා. ක්‍රිකට් මැච් තියෙනවා. ඉතින් ඒවට යන්න ඕනේ නිසා ඒකේ ආසාව වැඩි වෙලා ඔයා ඒකට ගියා සභාවට ආවේ නැහැ. සමහරට සන්ඩේ අවොයිඩ් කරලා සැටර්ඩේ බයිබල් ස්ටඩි මොකක් කරේ ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඒතර කියන්න පුළුවන් මම ඒකත් කරනවා මේකත් කරනවා කියලා. නෑ. උන්වහන්සේට දෙනවා නම් ඒක උන්වහන්සේට දෙන්න ඕනේ. අපිට ඕනේ සයිස් එකට තියාගන්න බෑ. උන්වහන්සේ කතා කරන්නේ ඒකයි. උන්වහන්සේ කියනවා මතක් කරගන්න ඔයා වැටුනේ කොතනින්ද? අර හිටිය තැනින් වැටුනේ කොහොමද? මතක් කරලා ඔන්න බලන්න. Turn from this sin and do what you used to do before. පහේ ඉතුරු කොටස එබැවින් ඔබ වැටි සිටින්නේ කොතැනින්දයි සිහි කොට පශ්චාත්තාපව පළමු ක්‍රියාවන් කරපන්න. එහෙමනම් උන්වහන්සේ කියනවා හරි දැන් ඔයා සභාවේ හිටියා දැන් සභාවේ නැහැ. ඔයා ඉස්සර මට ඇවිල්ලා ප්‍රශංසා කරා ඔක්කොම වැඩ කරා සභාවේ වැඩත් කරා දැන් ඔයා සභාවෙත් නැහැ ප්‍රශංසාවක් නැහැ ආශිර්වාදය අරන් ඔයා ගියා. මතක් කරගන්නවා වැටිච්ච තැන. වැටුනේ කොහොමද? කරලා උන්වහන්සේ කියනවා පශ්චාත්තාපන repent. ඒතර ප්‍රථම ප්‍රේමය අතෑරියා නම් ඒක පාපයක් නිකන් ඉන්න බෑ. repent පසුතැවෙන්න. එතකොට උන්වහන්සේ කියනවා
otherwise එහෙම නැති වුණොත් I will come to you and remove your menorah from its place. උන්වහන්සේ කියනවා මම එහෙම නැති වුණොත් මම ඇවිල්ලා ඕගොල්ලොන්ගේ මෙනෝරා එක අයින් කරනවා. මොකද්ද මෙනෝරා එක කියන්නේ? සබාව. ඒ තියෙන තැනින් අයින් කරනවා. නැතහොත් මම නුඹ ළඟට ඇවිත් නුඹ පශ්චාත්තාප නොවෙනවා නම් මම ඔයා ළඟට එනවා. පශ්චාත්තාප උනේ නැත්තම් වාරිපෙන්ටුනේ නැත්තම් පසුතැවුනේ නැත්තම් නුඹේ පහන් රුක ස්වකීය ස්ථානයෙන් අහක් කරන්නෙමි. අහක්. එතකොට මේක අපිට අද ස්වාමීන් වහන්සේ දෙන පණිවිඩය. උන්වහන්සේ කියනවා ඕගොල්ලෝ කොහොමද ගැලවීමට හාම මට ආදරය කරේ? ඕගොල්ලෝ කොහොමද මට ප්‍රශංසා කරේ? ඕගොල්ලෝ කොහොමද මගේ වචනයට කීකරුනේ? අද කොහොමද ඉන්නේ ඕගොල්ලෝ? වැටිලාද ඉන්නේ? වැටිලා නම් වැටිච්ච තැන හොයාගන්න. හොයාගෙන පසුතැවෙන්න. පසුතැවෙන්න එහෙම නොවුනොත් මං ඔයා ළඟට ඇවිල්ලා ඔගේ පහන් රුක වගේ සබාව තියෙන තැනින් අයින් කරනවා. මේ කියන්නේ කවුරුත් නෙමෙයි ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ කිව්වා නම් කිව්වනේ. උන්වහන්සේ ඩිරෙක්ට් කියන. එතකොට මෙතන කියනවා menorah if you don't turn from your sin. higher. But ආයිත් කියනවා නමුත් you have this in your favor. You hate what the Nicolaitans do. I hate it too. higher මා ද්වේෂ නැහැ. higher නමුත් මේක නුඹට ඇත්තේ. එහෙනම් මා ද්වේෂ කරන නිකොලයිතන්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂ කරන්නේ. රාසිගෙන මේ ඒ වුණාට මේ මට පොඩි දෙයක් තියෙනවා. අර නිකොලේටන්ස්ලා අන්න ඒගොල්ලෝ කරන දේවල් ඔයත් ඔයවට කැමති නෑ. ඔයවට ද්වේෂ කරනවා කැමති නෑ ඒගොල්ලෝ කරන දේවල්. ඒගොල්ලෝ කරන ඒවට මමත් කැමති නෑ. හරි ලස්සනට මෙතන කියනවා but you have this in your favor. You hate what the Nicolaitans do. නිකොලාතිවරුන් කරන දේ ඔයා ඒකට කැමති නෑ. You hate. හරි ද්වේෂ කරනවා. I hate it too. එතකොට මේ මොකක්ද මේ නිකොලේටන්ස්ලා කියන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. කවුද මේ නිකොලාතිවරු කියන්නේ කියලා? නිකොලාතිවරු කියන අය පටන් ගන්න කොහෙන්ද කියලා පොඩ්ඩක් බලමු. නිකොලේෂන්ස්ලා. දැන් මේගොල්ලෝ ඇවිල්ලා පළවෙනි සත වර්ෂය ඉවර වෙනකොට ආව කොටසක්. මේ මිනිස්සු කොටසක්. මේ නිකොලේටන් කියන නම හැදුනේ නිකාෝ ලාෝස්. නිකාෝ කියන්නේ පාලනය කරන, to rule, to overcome. ලාෝස් කියලා කියන්නේ laity එහෙම නැත්නම් people, මනුෂ්‍යයන් පාලනය කරන්න කැමති. එතකොට මේගොල්ලෝ මනුස්සයෝගේ ලීඩර්ස්ලා හැටියට ඉන්න කැමති වෙච්ච. ඒතර අපි බලමු මෙතන මේ නිකොලේටන්ස් කියලා එනවා. එතකොට අපි ගියොත් ක්‍රියා 6:5. ක්‍රියා පොතේ 6:5. verse 5. verse 5 කියනවා එවිට ඔව්හු අදහිල්ලේද ශුද්ධාත්මයන්ගේ පූර්ණ වූ මිනිසෙක් වන ස්තේපන්ද ෆිලිප්ද ප්‍රොකොරස්ද නිකනෝද තීමොන්ද පර්නමස්ද යුදෙව් ආගමට හැරුණු අන්තිෝකේ නිකලස්ද තෝරාගෙන ඔවුන් ප්‍රේරිතයන් ඉදිරියේ සිටුවෝය. ඔව් යාඥාකට ඔවුන් පිටත් තැබුවෝය. එතකොට යෙරුසලමේ දැන් පෙන්තෙකොස් දවසේ අර මුල් පියවරු සභාව පටන් ගත්තම ඒගොල්ලොන්ට හැම සභාව වර්ධනය වෙනකොට ඒ ගෝලෙන්ට බැරි වුණා. ඒගොල්ලෝ දුන්නේ පළවෙනි තැන දෙවනෝසගේ වචනයට. දැන් බලන්න ඒ අර ප්‍රථම ප්‍රේමය කියන එක මෙතනින් හොඳට පැහැදිලි වෙනවා. ඔය පීටර්ලා යොහන්ලා ඒගොල්ලෝ කොහොම මේ අපිට සභාව දැන් වැඩි වෙගෙන යනකොට අපිට මේ අනිත් ඒවා බලන්න බෑ කියලා
මනුෂ්‍යෝ 7 දෙනෙක් තෝරගත්තා ඩීකන්ස්ලා සේවකයෝ 7 දෙනෙක්. හැබැයි මේ නිකන් නෙමෙයි. සුද්ධාත්මයෙන් පූර්ණ වෙච්ච හොඳටම බයිබලය දන්න ඔය වගේ මිනිස්සු මනුෂ්‍ය අතර හොඳට හිටපු 7 දෙනෙක් තෝරගත්තා. ඔය 7 දෙනාගෙන් 7 වෙනියා අන්තිෝකියේ ඉඳලා මේ යුදෙව්වෙක් බවට පත් වුණු නිකලස් නේ අපි ආයේ එතනට යන් 6:05ට ක්‍රියා 6:05 ඕන් ප්‍රේරිතයන් ඉදිරියේ සිටුවේ 5ට කියන්නේ එවිට ඕ ඇදහිල්ලෙන් මේ මිනිස්සු මේ මිනිස්සු සුදාතෙන්ගෙන් පූර්ණ වූ මිනිස්සෙක් වන ස්ටේෆන් පළවෙනි ස්ටේෆන් හිටියා ෆිලිප් ප්‍රෙකෝරස් නිකනෝ තීමොන් පර්නමස් ද යුදෙව් ආගමට හැරුණු අන්තිෝකියේ නිකලස් ද තෝරාගත්තා. උතන හිටියා යුදෙව් ආගමට ආව තව මිනිස්සෙක් නිකලස් කියලා. දැන් මෙයා ආත්මයන් වහන්සේ තුල හිටියේ. ආත්මයන් වහන්සේගේ පූර්ණව. මේ මිනිහයත් අර ඩීකන් කෙනෙක් වුණා. නමුත් මේ මිනිස්සු අන්තිමට වෙනම ඩොක්ට්‍රින් එකක් හදාගත්තා. මොකද්ද? ඒක තමයි කියන්නේ නිකලස් පටන් එයා ඒ ගෲප් එකේ ලීඩර් කියලා තමයි කියන්නේ. එයාගෙන් පටන් ගත්ත ගෲප් ඒ කට්ටියට කියනවා නිකොලේටන්ස් කියලා. ඒ නිකොලාතිවරු කියලා සිංහලෙන් කියනවා. ඒගොල්ලොන්ගේ ඩොක්ට්‍රින් එක මොකක්ද? ඒගොල්ලෝ ගෙනාව ධර්මය, දේව ධර්මයේ පොඩ්ඩක් ඒගොල්ලෝ ගෙනාව මේ පූජකවරුත් කියන්නේ පාස්ටර් සහ ඇදහිලිවන්තයා. පූජකවරයා සහ ඇදහිලිවන්තයා අතර ගැප් එකක් තියෙනවා, ඩිස්ටන්ස් එකක් තියෙනවා. යා පූජකවරයා, මෙයා ඇදහිලිවන්තයා. වෙනසක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ගෙනාව තව වැරදි ඉගැන්වීම්. අපි ශරීරය හොඳට ශරීරයෙන් පාපයක් වුණත් නමුත් අපි ආත්මය තියාගත්තා නම්, ආත්මය පිරිසිදු තියාගත්තා නම් ඒක තමයි හරි දේ කියලා. ඒ වගේ වචනේ ට්විස්ට් කරලා විකෘති කරලා වෙනම ඒගොල්ලෝ ඩොක්ට්‍රින් එකක් ගෙනවා. දැන් මිනිස්සු ඕකට ගියා. ඒකට ජේසුස් වහන්සේ කිය. හැබැයි එෆීසවල හිටිය එෆීස සභාවේ මිනිස්සු මේක යන්න දුන්නේ නැහැ. ඒගොල්ලෝ මේකට කැමති වුණේ නැහැ. ඒගොල්ලෝ මේකට විරුද්ධව හිටියා. ඒ නිසා මේ නිකොලාතිවරු කියන කට්ටියව එෆීස සභාවේ පිළිගත්තේ නැහැ. එතකොට ජේසුස් වහන්සේ අන්න ඒක කියනවා මෙතන but if you don't, but you have this in favor, you hate the Nicolaitans, I do. I hate it. හැබැයි මෙතන තව දෙයක් තේරුම් ගන්න. මෙතන මේ ජේසුස් වහන්සේ නිකොලාති වරුන්ව ද්වේෂ කරේ නැහැ. නිකොලාති වරු කරපු දේ තමයි ද්වේෂ කරේ. දැන් එපීස සභාවෙත් ඒගොල්ලෝ මේ මිනිස්සුත් එක්කට වෛර කරේ නැහැ. මේ මිනිස්සු කරපු වැරදි වැඩ එපා කරා. මොකද God hate sin, but God loves the sinner. දෙවියන් වහන්සේ පාපයට ද්වේෂ කරාට පෞකාරයට ආදරය කරා. ඒකයි ජේසුස් වහන්සේ මැරුණේ. ඒ නිසා මෙතන පැහැදිලිව කියනවා you hate what the Nicolaitans do. නිකොලාතිවරු කරන දේවල් වලට නුඹ ද්වේෂ කරා. I hate it too. ජේසුස් වහන්සේ කියනවා මමත් ඔකට ද්වේෂ කරනවා. ඒගොල්ලෝ කරන එහෙමනම් අපි අද වැරදි වැඩක් කරනවා නම් උන්වහන්සේ කරන ක්‍රියාවට විරුද්ධ වෙනවා. ඊට පස්සේ 7 කියනවා those who have ears, let them hear what the Spirit is saying to the messianic communities. ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. සභාවලට. එතකොට එපීස සභාවට ලිව්වට සභාවලට කියන දේ කන් ඇත්තෝ අසාවා. ඊට පස්සේ ඔන්න ජේසුස් වහන්සේ මොනවද දෙන්න යන්නේ රිවෝඩ්ස්. To him winning the victory, මේ උන්වහන්සේ කියපු විදිහටම ඉඳලා ජය ගන්නාට I will give the right to eat from the tree of life which is in God's garden
Eden. ජය ගන්නාට නම් දෙවන් වහන්සේගේ පාරාදීසයේ තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්න දෙන්නෙමි. දැන් උන්වහන්සේ මොකද්ද දැන් කියන්නේ? promise to the overcomer. ජය ගන්නාට. උන්වහන්සේ කියනවා ජීවන වෘක්ෂයෙන් කන්න දෙනවා කියලා. ඒතකොට ජීවන වෘක්ෂය තියෙන්නේ කොහෙද? උන්වහන්සේගේ උයනේ. ඒ කියන්නේ උන්වහන්සේ සදාකාල ජීවනය අපිට දෙනවා. උන්වහන්සේ එකට ජීවත් වෙන්න ඒ අවස්ථාව උන්වහන්සේ දෙනවා. එතකොට මේ ජීවන tree of life එක ගැන විවිධ ඉගැන්වීම් තියෙනවා. දැන් ඔකේ කතා කරන ඔය tree of life කියලා අපි ඔය සමහර වල දකිනවා. මේ වෙලබඳ වෙන මිත්‍යා මත. Homa tree of Persians. ඊගාට Halpa Soma tree of Hindus. Tuba tree of Arabs. Lotus tree of Greeks. එතකොට ඒ කියන්නේ මේ එක ජාතීන් වල තියෙන ඒගොල්ලෝ ගන්නවා මේ හෝමා ට්‍රී කියන එක පර්ෂියන් වරු හින්දු අය හල්ප සෝමා කියන ට්‍රී එක ටියුබා ට්‍රී කියන එක ඇරබ්ස්ලා ලෝටස් ට්‍රී එක ග්‍රීක්ස්ලා ඒගොල්ලෝ ඒක තමයි ගන්නෙ මේ මේක තමයි ජීවන වෘක්ෂය කියලා. එතකොට ඇත්තටම උන්වහන්සේ කියනවා අපිට මම ජීවන වෘක්ෂයෙන් ඔබට කන්න දෙමි සදාකාල ජීවනයේද උන්වහන්සේ තමයි මාර්ගයේද ජීවනයේද සත්‍ය. උන්වහන්සේ කියන ඕගොල්ලෝ මාත් එක්ක අවසානයේ ඉන්න යනවා. ඕගොල්ලෝ මාත් එක්ක එකට මම ඕගොල්ලෝගේ පියාණන් වහන්සේ වෙනවා. ඕගොල්ලෝ මගේ ළමයි, දරුවෝ. ඒතර මෙතනදී මොකද්ද ફોકસ එක අපේ? මේ වචනේ ඉගැන්වීමේදී. දැන් වචනය මිනිස්යාට නොයන්න තමයි යක්ෂයාගේ එකම අරමුණ. වචනය යවුවේ නැත්නම් අපිට හරියට ජීවත් වෙන්න බෑනේ. අපි සත්‍ය දන්නේ නැහැ. සත්‍ය දන්නවා නම් අපිව නිදහස් වෙනවා. When you know the truth will set you free. ඉතින් අපි සත්‍ය දන්නේ නැත්නම් අපිට නිදහස් වීමක් නැහැ. එහෙමනම් අපිට සත්‍ය උගන්වන්න ඕනේ. වචනය අපි දැනගන්න ඕනේ. වචනය අපේ අර්ථයෙන් නෙමෙයි. බයිබලෙන්ම වචනය උගන්වන්න ඕනේ. වචනාර්ථයෙන් මේ කියන්නේ වචනය තියෙන විදියටම උන්වහන්සේගේ නාමයෙන් උගන්වන්න ඕනේ. එතකොට අපි ෆෙලෝෂිප් අපි සහභාගීකම ඊට පස්සේ breaking of bread නේ රොටි කැඩීම ඊට පස්සේ යාඥා ඕවා තියෙන්න ඕනේ. ඒකයි උන්වහන්සේ කියන්නේ උන්වහන්සේට ප්‍රථම ප්‍රේමය තියෙනවා නම් ඕගොල්ලෝ මොනවද කරන්න ඕනේ? අද උන්වහන්සේ තුලට එන්න ඕනේ. උන්වහන්සේ තුලට ඇවිල්ලා උන්වහන්සේගේ වචනය මෙනෙහි කරන්න. යෝෂුවාට කිව්වේ ඒකයි. යෝෂුවා මේ ඔයා මේ වචනය රෑ දවල් මෙනෙහි කරන්න වමටවත් දකුණටවත් හැරෙන්න එපා. එහෙම වුණොත් whithersoever you go මම මෝසෙස් එක්ක හිටියා වගේ ඔත් එක්කත් ඉන්නවා. ඔත් එක්කත් ඉන්න යනවා. ඒ නිසා හැරෙන්න එපා. අන්න එහෙම කරාම ඔයා සාර්ථක මිනිස්සෙක් වෙනවා. මම ආශිර්වාද කරනවා ඔයාට. ඒතර අද අපිට තියෙන්නේ අද නිකන් හිතන්න අද මැරුණොත් අපිට අපේ ජීවිතය ගැන අපි දන්නේ නැහැ. අද මැරුණොත් මොකද වෙන්නේ? මේ ආත්මය කොහෙටද යන්නේ? ශරීරය පස්වලට යයි. නමුත් ආත්මය යන්නේ ජේසුස් වහන්සේ ගාවට. එහෙම යන්න නම් අපි ඒ වගේ ජීවිතයක් ගත කරලා තියෙනවා. උන්වහන්සේට ප්‍රථම ස්ථානය දීලා තියෙනවා. නැත්තම් ওই ඉඩ තියෙන වෙලාවට ගිහිල්ලා උන්වහන්සේට දුන්නේ. කැපවීම කරලා තියෙනවද? අනිත් අය වෙනුවෙන් කැපවීම කරලා තියෙනවද? අනිත් මිනිස්යාගේ දුක දැකලා ඒ මිනිස්සු උන්වහන්සේ කෙරේ අරන් ඇදලා තියෙනවද? සමහර මිනිස්සු ඉන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් ඔබ ඒ දේ කරන්න උත්සාහ කරලා තියෙනවද? උන්වහන්සේගේ වචනය දේශනා කරලා තියෙනවද? වචනය උගන්වලා තියෙනවද? වචනය වෙනුවෙන් වෙහෙසලා තියෙනවද? වචනය වෙනුවෙන් කැප වෙලා තියෙනවද? අපි එක උන්වහන්සේ උන්වහන්සේ අපිට පුදුම මිලයක් ගෙවලා අපි මේ බේරගත්තේ. උන්වහන්සේ අද අපි ආලේප කරලා තින්නේ උන්වහන්සේගේ සාක්ෂිකාරයෝ වෙන්න. සාක්ෂිකාරයෝ කියන්නේ ලේසියා නෙමෙයි. විට්නස් වෙන්න තමයි උන්වහන්සේ පෙන්තෙකොස්ත දවසේදී ආලේප කරේ. උන්වහන්සේ දන්නවා ආත්මයන් වහන්සේ අපි තුලට එන්න ඕනේ. උන්වහන්සේ කිව්වා you will receive power. මොකටද අපිට බලය ලබන්නේ? උන්වහන්සේට
ගෝලයෝ වෙන්වහන්සේට සාක්ෂි දරන්න ඒ ආලේප කරාට පස්සේ ගෝලයෝ ජෙරුසලමෙන් පටන් අරන් ජුදයාවෙන් සමාරියා මුළු ලෝකෙටම ගියා. ඒ යන් ගියේ නිකන් නෙමෙයි. මිලයක් ඒගොල්ලෝ ගෙව්වා. ඒගොල්ලොන්ව මැරුවා. මරණකම් ඒගොල්ලෝ වචනයට විශ්වාස කරනවා. ඒගොල්ලොන්ව හිරේ දැම්මා. ඒගොල්ලන්ට ගැහුවා. ජේසුස්ගේ සේවය කරනවා කියලා නිකම් මේ ගෙදරවල් වලට වෙලා ඉන්න හම්බුනේ නැහැ. මිනිස්සු ඒගොල්ලොන්ව එපා කරා. නමුත් ප්‍රථම ප්‍රේමය නම් ඒගොල්ලෝ අවසානයේ වෙනකම් අර ස්ටේෆන් වගේ ගල් ගහලා මරනකොටත් උන්වහන්සේ දිහා බලාගෙන ඒක තමයි ප්‍රථම ප්‍රේමය. අද අපිට හිතන්න තියෙන්නේ අපි කොතනින්ද අපි වැටිලාද ඉන්නේ? අපි නැත්තම් ප්‍රථම ප්‍රේමය උන්වහන්සේට දීලාද තියෙන්නේ? අපේ ජීවිතයේ ප්‍රථම ස්ථානය උන්වහන්සේ. අපිට මිනිස්සු මොනවට කතා කරත් මොන දේ කරන්න කිව්වත් අපි මිනිස්සයා සන්තෝෂ කරන්න ඒ දේ කරනවද නැත්නම් දෙවියන් වහන්සේගේ වචනේ දිහා බලලා අපි මේ ජීවිත ගමන යනවා. අපි මාංශ සතුට කර ගන්නවද එහෙම නැත්නම් උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේ දීපු ජීවිතය ඒ විදිහට ගත කරන්න සමහර කැපකිරීම කරලා එයාට ආදරෙන් අපි යනවාද? අවසානයේ well done faithful servant කියලා අහන්නද යන්නේ? එහෙම නැත්නම් වෙන කොහේ හරි ගිහිල්ලා විනාශ වෙන්නද යන්නේ? එපිස සභාව හොඳ සභාවක්. එපිස සභාවට කිව්වේ ඒක එපිස සභාවේ ප්‍රශ්න කියන්නේ එපිස සභාව පරණ සභාවක්. පොඩ්ඩක් පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකකුත් මම මෙතන කියන්න. මේ එපිස සභාව මේ මෙතන හිටියා මේ ක්‍රිස්තියානි සභාව ඇති වෙන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ වන්දනා කරා මේ දේවතාවියෙකුට. එයාගේ නම ආර්ටමිස් කියලා දේවතා. පස්සේ එයාව හැඳින්වුවා ඩයානා කියලා. ඒකට එයා සාරවත් බව සමහර වෙලාවට ඔය බබාලා හම්බෙන්නේ නැති අයට සාරවත් බවට එතකොට ඒවට ප්‍රොස්පර් වෙන්න සාර්ථක වෙන්න ගිල බාරහාර වුණ ඒ ඩයානාගේ ටෙම්පල් එක දේවාලයේ තිබුණේ එෆිසස් වල. ඔය පාතිනන් එකටත් වැඩිය විශාල දේවාලයක් තමයි ඔය ඩයානාගේ ආර්ටමිස්ගේ තිබුණේ මේ එෆිසස් වල. එතකොට එෆිසස් ඇවිල්ලා හොඳ පෝසත් සභාවක් මේ සිටි එකක්. හැබැයි හොඳටම ඉගෙනගත්ත මිනිස්සු ඔය ડોක්ටර්ස්ලා ලෝයර්ස් වගේ හොඳම මිනිස්සු එතන හිටියේ. ඒ මිනිස්සුන්ව එහෙම ලේසියෙන් මෝඩ කරන්න බෑ. ඉගෙනගත්ත මිනිස්සු හිටියා. ඒතර එෆිසස් වලට කියනවා එච්චරම ලස්සනයි Queen of Asia කියලා. ආසියාවේ රැචිනා වගේ තමයි හිටියේ. හොඳ ලස්සන පොහොසත් නගරයක්. ඊට පස්සේ මෙතන මේකේ පාරවල් තිබුණා. එක පාරක් තිබුණා සාර්ඩිස් ඉඳන් ගලේෂියා වලටම යන නැගෙනහිර පැත්තේ. ඒතර මේගොල්ලෝ ගොඩක් වෙළඳාම් කරා. ග්‍රීසිය, ඉතාලිය වගේ රටවල් එක්ක වෙළඳාම් කරා. දැන් මේකේ තව දේවල් තිබුණා. මෙහි තිබුණා හොඳ තියටර්ස්. තියටර්ස්. ඒ කියන්නේ මිනිස්සුන් එක 50000ක් විතර දාන්න පුළුවන් තියටර්ස්. ඒ තියටර් එකක් තිබුණා. එතකොට මේ නගරය කැප කරලා තිබුණේ ආර්ටමිස්ට අර ඩයානාට. එතකොට මේගොල්ලන් මෙතන හිටිය හොඳ චිත්‍ර ශිල්පියෝ හිටියා. ඉස්කෝල විශ්වවිද්‍යාල තිබුණා. හොඳ හාබර් වරායවල් තිබුණා. ඊට පස්සේ තියටර් එක බලනකොට ඒ තියටර්ස් 50000ක් දාන්න පුළුවන් තියටර්ස් තිබුණා එෆිසස් වල. එක පාරක් තිබුණා මේ කතා කරනවා මාබල් වේ කියලා. එතන කියනවා the marble way lined with statues. ඒක මේ පාර දෙපැත්තේ පිළිම හදලා fountains හදලා නිකන් හිතන්න ඔය පිටරටවල මෙහි ඕස්ට්‍රේලියාවේ මම යනකොට අර ලස්සන පාරවල් තියෙනවා. හරි ලස්සනයි. ඒ වගේ ඉතින් තව පාරක් තිබුණා ආකේඩියන් වේ කියලා. ඔය ආකේඩියන් වේ එකත් ඔය තියටර් එකක් ඉඳන් හාබර් එක ගාවටම යනකම් තියෙනවා අඩි 1735ක් දිග අඩි 70ක් පළල. නිකන් හිතන්නේ ඒ කාලේ අඩි 70ක් පළල හොඳ මේ ඒකත් දෙපැත්තේ කුළුණු. පාර දෙපැත්තේ කුළුණු. ඊට පස්සේ shops ඊට පස්සේ ඒවට ලයිට් දාලා ඒ කියන්නේ පුදුම ආකිටෙක්චරල් ගෘහ නිර්මාණ ශිල්පයක් ඉංජිනේරු තාක්ෂණේ තිබුණා ඒ එපිසස් වල. ඒ ඔක්කොටමත් හරි අර ආර්ටමිස්ගේ දේවාලය.
එච්චරම ලොකුවට තිබුණා. ඉතින් ඒ වගේම තව දෙයක් ලෝකෙ පළවෙනි බැංකුව World's First Bank function at the temple. ටෙම්පල් එකේ මේ දේවාලේ චීෆ් ප්‍රීස්ට් යටතේ තමයි තිබුණේ. ඒතර එෆිසස් කියන්නේ හොඳම මේ ප්‍රසිද්ධ රිච් අද මෙහෙ බැලුවොත් නිකන් ඉඳන් කොළඹ 7 වගේ නිකන් හොඳ පොසත් කට්ටිය ඉන්න ඉගෙනගත්ත දොස්තරලාගේ ගෙවල් තියෙන පාරවල් ලස්සන පළල හොඳ වාහන තියෙන ඒ වගේ මේක නිකන් ඔයගොල්ලෝ Google කරලා බලන්න Church of Ephesus කියලා. පෙන්න ඒකේ views ඔක්කොම. ඔයගොල්ලෝ හුඟක් අයට තියෙනවනේ mobile phones අතේ බලන්න. ඉතින් එතකොට ඔය තමයි තව දෙයක් කියන්න තියෙනවා. දැන් පවුලුතුමා එෆෙසෙට ගියා. එතකොට අපි දන්නවා තිමති හිටියා. ඒ වගේම පවුලුතුමා දැන් රෝමේ ඉඳන් තමයි එපිසවලට ලියුම ලියුවේ. නමුත් ඔතන හිටියා ප්‍රිසිලා කියලා අර ක්‍රියාපතේ නෑ අපොලොස් ඒගොල්ලෝ හිටියා මේ එපිසවල. ඒ වගේම යෝහන් මේ එලිදරව් පොත ලියුව ජෝන් the disciple John ගෝලයා වුණ යෝහන් එයා එලිදරව් පොත ලියලා පැට්මොස් වල එයා නැවත එෆීසවලට ඇවිල්ලා තමයි යා මැරුණේ. and his එයාගේ tomb එක තාම එෆීසස් වල තියෙනවා කියලා. ඉතින් ඒ වගේම මදර් මේරි යෝහන් සමග මේ එෆීසේ සේවය කරා කියනවා. ඒ වගේම the reputed home of Mary is now in a shrine. එයාගේ මදර් මේරිගේ ගේට් දැන් ඒකේ shrine එකක් වගේ හදලා තියෙනවා කියන්නේ. ඉතින් එෆෙසස් වලට මම නම් ගිහින් නෑ. මේ මම ඉගෙන ගත්ත දේවල් වලින් මම මේ කියන්නේ. ඉතාමත් කියන්නේ හොඳම ස්කෝලර් කෙනෙක් තමයි උගන්වන්නේ. ඉතින් ඒ නිසා මේ කිව්ව කරුණුත් එක්ක එෆෙස කොහොම සභාවක්ද කියලා හිතන්න. දුප්පත් සභාවක් නන් නෙමෙයි. හොඳට ඉගෙන ගත්ත මිනිස්සු. නැත්තම් ඉතින් ප්‍රවේදිකව ආවහම අපේ සභාවට කවුරු හරි කෙනෙක් ආම අපිට කියන්න පුළුවන් ද නැගිටලා කොටසක් එකතුලා නෑ මෙයා අපේ සභාවට ගැලපෙන්නේ නෑ. ඔයගේ ඩොක්ට්‍රින් එක අපේ සභාවට ගැලපෙන්නේ නෑ පාස්ටර් හරියන්නේ නෑ. එහෙම කියන්න නම් ඔය වචනේ පිළිහිටවු මිනිස්සු වෙනවා. ඉතින් ඒ නිසා මගේ එකම යාඥා එකමදී ඔයගොල්ලෝ මේක බැලුවා පොඩක් වෙලා ඔයගොල්ලෝ යාඥා කරන්න ස්වාමීනි මං වාට ඉස්සර වගේ ආදරේ නැත්තම් මං දැන් ඉස්සර වගේ යාඥා කරන්නේ නැත්තම් ප්‍රශංසා කරන්නේ නැත්තම් සභාවට යන්නේ නැත්තම් අනේ ප්ලීස් ජේසු අනේ මං ඇත්තටම පසුතැවිලි වෙනවා අනේ මට සමා වෙන්න මාව නැවත එතනට ගන්න මං අනේ ඔයත් එක්ක සම්බන්ධතා මට ආගමක් නෙමෙයි අවශ්‍ය මට උනේ සම්බන්ධකම නිකන් හස්බන්ඩ් වයිෆ් කියලා නමට ඉඳලා වැඩක් නැහෙනි එකට ඉන්න සම්බන්ධතාවයයි මට ඕනේ. ඒ වගේ ස්වාමිනී වහන්සේ ඔසවාගෙන ඉවඩ එනකොට ඕ ස්වාමිනී ලෑස්ති ජේසුනී එන්න. ඕ ස්වාමිනී මනමාලි කියනවා ජේසුනී එන්න කියන තැනට ඉන්න නම් අද මිනිස්සු බයයි ජේසුස් වහන්සේ එනවට පස්සේ නෑ ලෑස්ති නෑ. ඒ නිසා නෑ ජේසුනී එන්න මනමාලීද වරෙන්නේ කියාවා. එහෙමයි කියන්නේ. ඉතින් ඒ නිසා අපි ලෑස්ති වෙන්න මම හිතනවා මේ බලවත් වචනයක් වෙයි ආදරය සම්බන්ධ වචනයක්. උන්වහන්සේ මිලේ ගෙවුවා උන්වහන්සේ කියනවා මම මෙච්චර මැරිලා ඔයගොල්ලන්ට ගැලවීම ගෙනාවා. ඔයගොල්ලන්ගේ රෙස්පොන්ස් එක ඔයගොල්ලන්ගේ උත්තර ඔයගොල්ලන්ගේ ප්‍රතිඋත්තර හැරෙන්න. ඔයගොල්ලෝ මට මෙහෙම කරේ නැත්තම් හැරෙන්න පසුතැවෙන්න එන්න කියලා. ඒ නිසා මම ඔයගොල්ලෝ සියලු දෙනාට මේ වචනේ බාර දෙනවා. ෂෙයා කරපු හැමෝටම thank you. මොකද යොහන්ට කිව්වා මේ ලියුම මුද්‍රා කරන්න එපා, සීල් කරන්න එපා, අරින්න කියලා. අද අපිට මේ කොරෝනාත් එක්ක හැමතැනම යන්න බෑ. අද මේව සීමා වෙලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ මේ වචනය ෂෙයා කිරීමෙන් කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය විශේෂයෙන්ම එලිදරව් පොත තව කාගේ හරි අතට යවනවා. ඒකත් සේවයක්. ඔයාලා මුද්‍රා කරන්නේ නැහැ, සීල් කරන්නේ නැහැ. සීල් කඩලා යවනවා. මිනිසුන්ගේ ගැලවීම මේක අහන කෙනෙක් ජේසුස් වහන්සේ තුලට ඇවිල්ලා උන්වහන්සේ පිළි අරගෙන ජීවිතේ බේරගත්තා නම් ආත්මේ බේරගත්තා නම් ස්වර්ගයට ගියා නම් යනවා නම් ඒ රිවෝඩ් එක ඒ ආශිර්වාදය ඔයගලන්ට ලැබෙනවා. ඔයගොල්ලෝ වචනේ ප්‍රකාශ කිරීමෙන්. ඒ නිසා අහලා වෙනස් වෙන්න අපි හැමෝම අද හොඳට අධිෂ්ඨාන කරගමු. ඒ නිසා ඊළඟ
church එක lesson එක මම දානකම් ඕගොල්ලන් හැමෝටම ජේසු පිහිටයි. Thank you very much. We'll see you in our next session. God bless you.